කැලණිය වේවැල්තුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති කැලණිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය දෙහිපේ චන්දවිමල පින්වත් ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමත සාදු නාදනක්වා පිළිගෙන සිටිමු. साधु 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 समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලං ච පජානාති අකුසල මූලං ච පජානාති කුසලං ච පජානාති කුසල මූලං ච පජානාති ඉත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති දිදුල මහද්දී ජාලයේ ගරු සභාපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද මේ පැයට નિયમિત දායකත්ව සජීවී ධර්ම දේශනාවත් එක්කයි ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ. අද මේ ධර්ම දේශනාව විශේෂයෙන් අපට කාර්යාලයේ මතක් කරන්නට යෙදුනා. සම්මා දිට්ඨි සූත්‍රය අරමුණු කරගෙන දේශනා කරන්නට කියලා ඒ දායක පින්වතුන්ගේ ඉල්ලීමක් තියෙනවා කියලා. ඒ අනුව අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරු කරගෙන මේ ධර්ම දේශනාව සිදු කරන්න. සම්මා දිට්ඨි සූත්‍රයෙන් ගත්තාම මාතෘකා වශයෙන් ගත්තොත් 16ක් මාතෘකා තිබෙනවා මේ සම්මා දිට්ඨි සූත්‍රයෙන්. සම්මා දිට්ඨියට පැමිණීම පිණිස බලපවත්වන හේතු වෙන උපයෝගී වෙන ආකාර 16ක් මේ දේශනාව තුල සඳහන් වෙනවා. මේ ආකාර 16ම එක දේශනාවකදී කියලා දෙන්න දේශනා කරන්නට අපහසුයි. එහෙත් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ එහි එන පළවෙනි අවස්ථාව හඳුන්වන්නේ කම්මපත වාර කියලා. කම්මපත වාර සම්මා දිට්ඨිය.
මේ දේශනාව ඇසුරු කරගෙනයි අද දේශනාව පවත්වනු ලබන්නේ. පින්වත්නි, කෙනෙකුට කෑම ටිකක් දෙනවට වඩා එයාගේ ජීවිතේට යම් අවවාදයක් ලබා දෙන එක ඊටාම වටින කාර්යයක් බවට පත් වෙනවා. කෙනෙක් යම්කිසි ගැටලුවකට ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න වෙලාවක එයාට කන්න බොන්න දේවල් කොතරම් තිබුණත් ඒවා නෙවෙයි අවශ්‍යතාවය බවට පත් වෙන්නේ. ඔබ දන්නවා, ඔබට දුකක්, ශෝකයක්, කනගාටුවක් ඇති වුණ වෙලාවක, gedara මලගෙදරක් වෙච්ච වෙලාවක කනබොන දේවල් පිළිබඳව ඊතරම්ම අවධානයක් ඔබට යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට මේ කබලින්කාර වශයෙන් ගන්න ආහාරය මේ දුක, ශෝක, සංතාපත් එක්ක නොගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එය දීම තුළ කිසිම ප්‍රයෝජනයක් ඒ අවස්ථාවට ලැබෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට ධර්මය තුලින් ධර්ම කාරණාවන් කියලා දීම තුළ එයා තුළ ඇති වෙලා තියෙන දුක, ශෝක, සංතාප තුනී කරගන්න අවස්ථාවක් උදා කරලා දෙනවා නම් අන්න ඒ අවස්ථාව පින්වත්නි කෙනෙකුට කන්න දෙනවට වඩා වටිනවා. ඒ නිසා ඔබ අද මේ දවසේ මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කර නැත්නම් සෝදානම් වෙන්නේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ නිසයි. ධර්මය දානය කරන්න පුළුවන් නම් ආමිස දානයටත් වඩා ආනිසංසදායකයි. ඒ නිසාම එය දානයන් අතර අග්‍රම දානය බවට පත් වෙනවා. ඒ දානය ලබා දීම තුල කෙනෙකුගේ සිතේ ඇති වෙන දුක, ශෝක, සංතාප තුනී කරගන්නට ඉවහල් වෙනවා. පින්වත්නි, අපි අද දවසේ බලාපොරොත්තු වෙන මේ සම්මා දිට්ඨි සූත්‍රය මම මුලින්ම සඳහන් කළා. සම්මා දිට්ඨියට යොමු වීම සඳහා ආකාර 16ක් තියෙනවා. මේ දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තමයි භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ධර්මය විස්තරිත ලෙස දේශනා කිරීමේ හැකියාවන් තියෙන රහතන් වහන්සේලා අතුරින් ශ්‍රේෂ්ඨතම ඉහළම රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත් ධර්මය උන්වහන්සේට පුළුවන් තවත් විස්තර කරලා දේශනා කරන්න. ඒ අනුව මේ දේශනාවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨියට පැමිණිය හැකි අවස්ථාවන් 16ක් විදිහට මේ දේශනාව තුලදී පෙන්눔 කරනවා. දැන් කෙනෙකුට ගමනක් බිමනක් යනකොට ඒ ගමන සඳහා, ඒ ස්ථානය සඳහා යොමු වෙන්න මාර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු අනුරාධපුරේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනා කරන්නට යනවා කියලා. ඒ යන අයට දඹුල්ල පැත්තෙන් ගිහිල්ලා අනුරාධපුරයට යොමු වෙන්න පුළුවන්. තව කෙනෙකුට අනිත් පැත්තෙන් ඒ නාරම්බල ප්‍රදේශයෙන් ගිහිල්ලා
අනුරාධපුරයට යොමු වෙන්න පුළුවන්. පාදෙනිය පැත්තෙන් ගිහිල්ලා අනුරාධපුරයට යොමු වෙන්න පුළුවන්. තවත් අයට තවත් පාරවල් වලින් ගිහිල්ලා අනුරාධපුරයට යොමු වෙන්න පුළුවන්. මේ පාරවල් අතර සමහරක් ඒවා තියෙනවා ක්ලේසි පාරවල්. සමහරක් ඒවා තියෙනවා ටිකක් දුරයි. හැබැයි හොඳ පහසුවක් තියෙනවා. ඔය අතර සමහරක් පාරවල් තියෙනවා තදබදයත් වැඩි, අපහසුවත් වැඩි. එහෙම පාරවලුත් තියෙනවා. හැබැයි මේ කොතනින් ගියත් වැටෙන්නේ අනුරාධපුරයට නම් ඒ පාරවල් කුමකින් ගියත් අනුරාධපුරයට වැටෙනවා නම් ඒ සියල්ල අනුරාධපුරයට යෑම සඳහා සුදුසු පාරවල්. එතෙන්ට යොමු වීමට තිබෙන පාරක් විදිහට අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේ තමයි පින්වත්නි මේ සම්මා දිට්ඨිය මේ ශාසනයේ නිවන් මාර්ගයට යොමු වෙන කෙනා සම්මා දිට්ඨිගත වෙන්නට ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නිවන කරා යොමු වෙන්නට සම්මා දිට්ඨියට බැසගත යුතුව පවතිනවා. සම්මා දිට්ඨියෙන් තොරව නිවන් මාර්ගයේ ගමනක් නැහැ. ඒසා සම්මා දිට්ඨියට යොමු වීම පිණිස මාර්ග 16ක් මේ දේශනාවේදී පෙන්වන්නේ. ඒ 16ම මේ වෙලාව තුල අපට ඔබට කියලා දෙන්න බැරි වුණත් මේ වෙලාව තුල අපි කම්මපත වාර කියන සම්මා දිට්ඨික අවස්ථාව නැත්නම් සම්මා දිට්ඨියට බැස ගන්න ආකාරය පිළිබඳවයි දේශනාව සිද්ධ කරන්නේ. ඉදිරි දේශනාවන් වලදී ඉතිරි ආකාර පිළිබඳවත් ඔබට යම් යම් ආකාරයෙන් පැහැදිලි කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ දේශනා මාලාවක් විදිහට උනත් අපිට සිද්ධ කරන්න පුළුවන්. එයින් ආරම්භක 1 2 3 වගේ යනකොට ටිකෙන් ටික ගැඹුරට තමයි මේ ධර්ම කාරණාවන් විස්තර කෙරෙන්නේ. අද පළවෙනි අවස්ථාව විදිහට ටිකක් සරල වුණාට හැබැයි සරලමත් නැහැ කිව්වට මේ දේශනාව ඔබ හොඳින් ශ්‍රවණය කළොත් ඔබට පුළුවන් මේ ශාසනය තුල සම්මා දිට්ඨික කෙනෙක් බවට පත් වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සම්මා දිට්ඨියට පත් වෙන්න අවස්ථාවක් විදියට යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ එවත්නි යම් කලෙක මේ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලය දැනගන්නවද අකුසල මූලය දැනගන්නවද කුසලය දැනගන්නවද කුසල මූලය දැනගන්නවද එපමණකින් එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. එපමණකින් මහණෙනි එවත්නි සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. දැන් මේ ආකාරයෙන් අකුසලයත් අකුසල මූලයත් කුසලයත් කුසල මූලයත් කියන මේ ආකාරයෙන් දැන ගැනීම තුල එපමණකින් කෙනෙක් ආර්ය ශ්‍රාවක කෙනෙක් සම්මා දිට්ඨික බවට පත් වෙනවා. දැන් පින්වත්නි අපි බලමු මෙතෙන්දී
පෙන්වා දෙන්නේ කොහොමද අකුසලය කියලා කියන්නේ. කතමා පනාඋසෝ අකුසලං එවත්නි අකුසලය කවරේද? පානාති පාතෝ කෝ ආඋසෝ අකුසලං අදින්නා දානං අකුසලං කාමේසු මිච්ඡාචාරෝ අකුසලං මුසාවාදෝ අකුසලං පිසුනා වාචා අකුසලං පරුසා වාචා අකුසලං සම්පප්පලාපෝ අකුසලං අවිජ්ජා අකුසලං ව්‍යාපාදෝ අකුසලං මිච්ඡා දිට්ඨින් අකුසලං ඉදං උච්චතාවසෝ අකුසලං එවත්නි ප්‍රාණඝාතය අදත්තාදානය කාමමිත්‍යාචාරය මුසාවාදය පිසුනා වාචය පරුසා වාචය සම්පප්පලාපය අවිද්‍යාව ව්‍යාපාදය මිත්‍යා දෘෂ්ටිය කියන මේවා අකුසලයි කියලා සඳහන් කරනවා. එතකොට අකුසලං පජානාති කියලා කිව්වේ මේවා පිළිබඳව දැන ගැනීම. මේවා අකුසල්ය කියලා හඳුනා ගැනීම තමයි අකුසලං පජානාති. ප්‍රාණඝාතය කිරීම අකුසලයක්. ඒ වගේම අදත්තාදානය නොදුන් දෙයක් ගැනීම අකුසලයක්. කාම මිත්‍යාචාරය අකුසලයක්. මුසාවාදය බොරු කීම අකුසලයක්. ඒ වගේම පිසුණු බස් කීම අකුසලයක්. පරුස වචන කීම අකුසලයක්. සම්ප්‍රප්පලාප කීම අකුසලයක්. ඒ වගේම අවිද්‍යාව අවිජ්ජා ඒ වගේම ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මෙන්න මේ කියන ආකාරයේ අකුසලයන් සිද්ධ වෙනවා සිත කය වචනය කියන තුන්දොර උපයෝගී කරගෙන. දැන් කයින් සිද්ධ වෙනවා ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය. ඒ වගේම වචනයෙන් සිද්ධ වෙනවා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප. සිතින් සිද්ධ වෙනවා අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මේ අකුසලයන්. එහෙනම් මේ ආකාරයෙන් අකුසලය හඳුනා ගැනීම තමයි අකුසලං පජානාති කියලා කිව්වේ. ඒක එක කාරණාවක් පමණයි. අකුසලය දැනගන්න ඕනේ. මොකක් සඳහාද? සම්මා දිට්ඨියට යොමු වීම සඳහා. මේ අකුසලයේ යථාර්ථය දැනගන්න ඕන. මේ අකුසලයේ යථාර්ථය මොකද්ද? දුක් පිනිස හේතු වෙනවා. අකුසල් සිදු කිරීම තුළ දුක් පිනිසයි හේතු වෙන්නේ. අකුසල් සිදුවීම තුළ ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ධර්මය තමයි අපිව සතර අපායට වටන්න නොදී වැටෙන්න නොදී ආරක්ෂා කරගෙන ඉන්නේ. එහෙනම් ධර්මයක් ක්‍රියාත්මක නැත්නම් ඒ තුළ සතර අපායට තමයි සත්වයා යොමු වෙන්නේ. සතර අපාය කියලා කියන්නේ දුක්ඛිත අවස්ථාවක්. එය සැපවත් අවස්ථාවක් නෙවෙයි දුක් අවස්ථාවක්. දුක පිණිසමයි හේතු වෙන්නේ. දුක පිණිස හේතු වෙන යම් කාරණාවක් තියෙනවද? එය දුගතියට පත්වීමට හේතු වෙන කාරණාවක්. එහෙනම් අපි මේ සිත, කය, වචනය කියන මේ තුන්දොර මෙහෙවාගෙන කරන ක්‍රියාවන් අකුසල් නම් ඒ අකුසල් ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි දුක්ඛිත වූ ප්‍රතිඵලය.
දුගති ගාමි ප්‍රතිඵලයක්. දුගතිගාමි අවස්ථාවක් කියන එක අවබෝධ කර ගැනීම තමයි අකුසලං පජානාති. අකුසලය හඳුනා ගැනීම. දැන් ලෝකයා මේවා අකුසල් කියලා හඳුනා ගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එයාලට නිවැරදි දෘෂ්ටියකට එන්න පුළුවන්කමක් නැහැ. එයා මිත්‍යා දෘෂ්ටිය තුල තමයි ගමන් කරන්නේ. දැන් ඇතැම් ආගම්වල ප්‍රාණඝාතය කරලා දෙවියන් සමග එකතු වෙන්න පුළුවන් කියන ඉගැන්වීම තියෙනවා. ඒවා අවබෝධ කරගෙන කටයුතු කරන ඒ අනුගාමිකයන්ට නිවැරදි දෘෂ්ටියකට යොමු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ තුල මිත්‍යා දෘෂ්ටියමයි ක්‍රියාත්මක වෙන්නේ. පින්වත්නි, මේක බුදුදහමේ විතරක් කතා කරන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි මේ පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්න කිව්වේ. බුදුහාමුදුරුවෝ එදා පහළ වෙනකොටත් මේ පංචශීල ප්‍රතිපදාව සભ્ય සමාජය තුල තිබුණා. ඒ සભ્ય සමාජයක් ගොඩනගා ගැනීම පිණිස හේතු වෙන බව එදා සමාජය තුලත් කතාබස් වුණා. එය බුදුරජාණන් වහන්සේ අනුමත කළා. අනුමත කරලා උන්වහන්සේත් එය ශ්‍රාවකයන්ට දේශනා කළා. එය තමයි මේ දේශනාවන් තුල අපට මුණ ගැහෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරපු කාරණාවන් දැනගෙන තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කරන්නේ. එතෙන්දී සම්මා දිට්ඨික සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ පංචශීල ප්‍රතිපදාව ගැන තමයි මේ කම්මපත වර්ගයේදී පැහැදිලි කරන්නේ. අපේ සිත කය වචනය කියන තුන්දොර මෙහෙවාගෙන අකුසල් සිද්ධ කරනවා. අන්න ඒවා අකුසල්ය කියලා හඳුනා ගන්න, එය තව දුරටත් විස්තර කරලා දීම තමයි උන්වහන්සේ මෙහිදී සිද්ධ කරන්නේ. එතකොට ප්‍රාණඝාතයේ, අදත්තා දානයේ, කාම මිත්‍යාචාරයේ ආදී මේවා අකුසල් කියලා හඳුනා ගන්නවා නම් යම් කිසි කෙනෙක්, ඒ අකුසලයට හේතු වෙන මේ කාරණාවන් දුක එකතු කරන දෙයක් කියලා හඳුනා ගන්නවා නම්, එහි යථාර්ථය හඳුනා ගන්නවා නම්, ඒක පින්වත්නි සම්මා දිට්ඨියට හේතු වෙන කාරණාව. එතන තමයි ධර්ම ගුණය පැහැදිලි වෙන්නේ. එතන තමයි ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. එයම තමයි නිර්වාණයට හේතු වෙන බව මේ දේශනාවේදී සඳහන් කරනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා අකුසල මූලං ච පජානාති. අකුසල මූලං පජානාති කිව්වේ අකුසල මූලය. කතමාචාවසෝ අකුසල මූලං. ලෝභ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ඉදං උච්චතාවසෝ අකුසල මූලං. එවත්නි අකුසල මුල් මොනවද? අකුසලයක් ක්‍රියාත්මක වෙන්න බලපවත්වන අකුසල මූලයන් මොනවද කියලා මෙහිදී පැහැදිලි කරනවා. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. පින්වත්නි, මේ ලෝකේ අකුසලයක් ක්‍රියාත්මක වෙන්න නම් එහි මූලය බවට පත් වෙන්නේ ලෝභ, දෝෂ, මෝහ. නැත්නම් රාග, දෝෂ, මෝහ.
රාග දෝෂ මෝහ තුල තමයි අකුසලයේ ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ බව දැන ගැනීම තමයි අකුසල මූලං පජානාති කියලා කිව්වේ. මේවා ක්‍රියාත්මක වෙන්නේ පින්වත්නි විශේෂයෙන්ම අයෝනිසෝ මනසිකාරය තුල. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තුල සඳහන් වෙනවා මේ අකුසල මූලයන් එක්ක අකුසලයකට හේතු වෙන අවස්ථාව යෙදෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ සිහි බුද්ධිය නොමැතිකම. නිවැරදි සිහි කල්පනාවක් නොමැතිකම. අයෝනිසෝ මනසිකාරය තුල සිත පිහිටන්නේ මිත්‍යා දෘෂ්ටිය කෙරෙහි. මිත්‍යා දෘෂ්ටිය කෙරෙහි පිහිටන මේ සිත බර වෙන්නේ අකුසලයකට. එය දුක් පිණිස හේතු වෙනවා. මෙන්න මේ බව දැන ගැනීම සම්මා දිට්ඨියට ඉවහල් වෙනවා. බුදුරජාණන් වහන්සේ තුලින් ඉගෙනගත්ත මේ ධර්ම කාරණාවන් මැනවින් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ එවත්නි කියලා ආමන්ත්‍රණය කරමින් අතවැසි අන්තේවාසික භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා. පින්වත්නි ඊළඟට මේකේ තවත් කාරණාවක් ගැන කියනවා. ඒ තමයි කුසලංච පජානාති. මේ සම්මා දිට්ඨියට හේතු වෙන කාරණාවන් හතරක් ගැන මෙතෙන්දි කතා කරනවා. දෙකක් අපි සිහිපත් කළා. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. තුන්වෙනි කියනවා කුසලංච පජානාති. කුසලයත් හඳුනා ගන්න ඕන. දැන් අකුසලය හඳුනාගෙන පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. කුසලයත් හඳුනා ගන්න ඕන. කුසලය මොකක්ද කියලා හඳුනා ගන්න ඕන. එහිදී දේශනාවේ සිහිපත් කරනවා කතමා චාඋසෝ කුසලං පානාති පාතා වේරමණි කුසලං අදින්නා දානා වේරමණි කුසලං කාමේ සුමිච්ඡාචාරා වේරමණි කුසලං මුසාවාදා වේරමණි කුසලං පිසුනා වාචා වේරමණි කුසලං පරුසා වාචා වේරමණි කුසලං සම්පප්පලාපා වේරමණි කුසලං අනබිජ්ජා කුසලං අව්‍යාපාදෝ කුසලං සම්මා දිට්ඨි කුසලං ඉදං උච්චතාවසෝ කුසලං. එවත්නි කුසලය නම් කුමක්ද? පාණාතිපාතා වේරමණි. පාණාතිපාතා වේරමණි විරමණය වෙන්වීම තමයි කුසලය බවට පත් වෙන්නේ. සිදුවීම අකුසලය, වෙන්වීම කුසලය. ඒ වගේම අන්සතු දේ නොගැනීම කුසලය. කාමේ සුමිච්ඡාචාරා වේරමණි. කාමේ වරදවා නොහැසිරීම කුසලය. මුසාවාදා වේරමණි කුසල. බොරු නොකීම කුසලය. පිසුනා වාචා පිසුණු බස් කේලම් කීමෙන් වැළකීම කුසලය. පරුසා වාචා කුසලං පරුස වස් කීමෙන් වැළකී සිටීම කුසලය.
හිස් වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. අවිජ්ජාව දැඩි ලෝභයෙන් ඈත් වීම කුසලයක්. අව්‍යාපාදය ව්‍යාපාදය කියලා කියනවා අනුන් නැසීමේ චේතනාව. එය සිත මුල් කරගෙන කරන අකුසලයක්. සිත මුල් කරගෙනම කුසලයක් බවට පත් කරගන්න පුළුවන් අනුන් නැසීමේ චේතනාවෙන් දුරු වීම. ඒ කියන්නේ මෛත්‍රී කිරීම. ඊළඟට සම්මා දිට්ඨින් කුසලං. මේවා ක්‍රියාත්මක වීම තුළ නිවැරදි දැකීමකටපත් වෙනවා. නිවැරදි දැකීම තුළ කුසලය බවට පත් වෙනවා. එහෙනම් පින්වත්නි අකුසලය හඳුනාගත්තා. අකුසල මූලය හඳුනාගත්තා. දැන් කුසලය මොකද්ද කියලා මෙහිදී පැහැදිලි කරනවා. දස කුසල්. දස කුසලයෙන් සිදු කිරීම තුළ ලැබෙන්නේ සැප විපාක. දුක් විපාක වලින් දුරව සැප විපාක විඳීමේ හැකියාව ලැබෙනවා. එය ප්‍රාණඝාතය ගත්තොත් එහෙම. දැන් ප්‍රාණඝාතය පරපණ නැසීම. පරපණ නැසීමෙන් වෙන් වෙනවා වගේම තමන්ගේ ප්‍රාණය නැති කර ගැනීමෙනුත් වෙන් වෙන්න ඕනේ. කෙනෙක් තමන්ගේ ප්‍රාණය නැති කරගන්න උත්සාහ කරනවා නම් සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා නම් ඒකත් අකුසලයටමයි හේතු වෙන්නේ. ඒිනුත් වළකිනවා නම් යම් යම් කාරණාවන් නිසා එසේ සිතෙන්න පුළුවන්. හැබැයි එයත් අකුසලයක් කියලා හඳුනා ගන්න පුළුවන් නම් එයින් වෙන් වෙන්න පුළුවන් නම් එයින් වළකින්න පුළුවන් නම් අන්න එතන තමයි කුසලය කියලා පෙන්වා දෙනවා. මේ ගැන දැන ගැනීම තමයි කුසලං පජානාති කියලා කිව්වේ. තවම දැන ගැනීම ගැන විතරයි කතා කරන්නේ. දැන ගැනීම තුල තමයි නිවැරදි දැක්මකට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදියට පින්වත්නි මේ දස අකුසලය ගැන දැන ගැනීමත් දස කුසලය ගැන දැන ගැනීමත් සම්මා දිට්ඨිය කියලා හඳුන්වනවා. ඊළඟට කුසල මූලය මොකද්ද කියලා හඳුනා ගන්නටත් ඕන. දැන් ඔබට පැහැදිලි පෙර සඳහන් කරපු කාරණාවත් එක්ක කුසල මූලය මොකද්ද කියලා. කතමා චාවුසෝ කුසල මූලං අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං ඉදං උච්චතාවසෝ කුසල මූලං. එවත්නි අලෝභය ලෝභ නොවි සිටීම කුසලයයි කුසල මූලයයි. අදේසෝ ද්වේෂ නොකිරීම කුසල මූලයයි. අමෝහෝ කුසල මූලං මෝහයෙන් දුරු වීම කුසල මූලයයි. ඒ නිසා මෙන්න මේ කුසල මූලයන් හඳුනා ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට පැහැදිලි කුසල අකුසලය මොකද්ද? අකුසල මූලය මොකද්ද? කුසලය මොකද්ද? කුසල මූලය මොකද්ද කියන වග හඳුනා ගැනීම තුල පින්වත්නි සම්මා දිට්ඨියට යොමු වෙන්න පුළුවන්. මේ ශාසනයේ උගන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු පියවරට යොමු වෙන්න පුළුවන්. දැන් මේ ටික කරගන්න කෙනෙකුට ඕන කරන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් පින්වත්නි අපිට
අකුසල් මූල හටගන්නේ අකුසල් මූලයන් තුල අකුසලය දක්වා ක්‍රියාත්මක වෙන මාර්ගය නිර්මාණය වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. එහෙනම් යෝනිසෝ මනසිකාරය තුල ඉඳීම අකුසලයෙන් දුරු වෙන්න අකුසල මූලයෙන් දුරු වෙන්න හේතු වෙනවා. දැන් බලන්න මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එකක් ගැන විතරක් අපි කතා කළොත් විශේෂයෙන්ම මේ ස්පර්ශ ඉන්ද්‍රියන් නිසා ස්පර්ශය ඇතිවීම නිසා තමයි එක්ක ලෝභ සිතක් එහෙම නැත්නම් දේශ සිතක් එහෙම නැත්නම් මෝහ සිතක් ඇති වෙන්නේ. ඒ රූපය ගත්තොත් එහෙම රූපය දකින්නකොට ඇස රූපය හඳුනා ගැනීමත් එක්ක චක්කු විඥාන. චක්කු විඥානය පහළ වෙනවා. ඒ චක්කු විඥානය තමයි අපි ලෝභ සිතින්, ද්වේෂ සිතින්, මෝහ සිතින් ගන්න. ප්‍රියමනාප රූපයක් නම් අපි ලෝභ සිතින් එය සම්බන්ධ වෙනවා. අප්‍රිය දෙයක් නම් අපි අකමැති දෙයක් නම් එතන හටගන්නේ ද්වේෂසිත අකමැත්ත. ඒ දෙක අතරතුර නම් උපේක්ෂා සහගත නම් මෝහසිත තමයි හටගන්නේ. එතකොට ලෝභ දෝෂ මෝහ වලින් යුක්තව තමයි සාමාන්‍ය ලෝකයා දකින්නේ. ඇසින් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් නාසයෙන් ගඳ සුවඳක් වින්දත් දිවෙන් රසයක් වින්දත් ශරීරයෙන් ස්පර්ශය වේදනා වින්දත් මේ කුමක් වින්දත් මේ හැම එකකම සාමාන්‍ය ලෝකයා දකින්නේ එක්කෝ ලෝභයක් ඒ කියන්නේ ආසාවක් එහෙම නැත්නම් එපා වීමක් ඒ දෙක අතරතුර තියෙන උපේක්ෂාවක්. සැප දුක උපේක්ෂා කියන වේදනාවන් තුලින් තමයි හඳුනා ගැනීම තුලින් තමයි ලෝකයා දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වන්නේ මේවා ගැන යථාර්ථය දකින්න. ඒ යථාර්ථය නම් පින්වත්නි රූපය තුල කිසිවක් නැහැ ආසාවක්වත් එපා වීමක්වත් එහෙම නැත්නම් උපේක්ෂා සහගත ස්වභාවයක්වත් රූපය තුල නැහැ. රූපය තුල පවතින යථා ස්වභාවය එය බිඳි බිඳි යෑමක්. රුප්පතිති රූපං. රූපය කියලා කියන්නේ රුප්පණය වන කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. එය අපි කැමති දෙයක් වුණත් අකමැති දෙයක් වුණත් එහි තියෙන ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ ස්වභාවය නම් අනිත්‍ය වූ ස්වභාවයයි. ඒ අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත වෙච්ච රූපය අනිත්‍ය රූපයක් එහෙම නැත්නම් අනිත්‍යයි කියලා හඳුනා ගන්නවා නම් යම් කිසි කෙනෙක් අන්න පින්වත්නි ඒ තමයි අලෝභය අද්වේෂය අමෝහය මේවා සම්මා දිට්ඨියටයි හේතු වෙන්නේ. සම්මා දිට්ඨිය වර්ධනය වීම පිණිසයි හේතු වෙන්නේ. නිවැරදි දැකීමට පත්වීමටයි හේතු වෙන්නේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මා දිට්ඨි සූත්‍රය ආකාර 16කින් පෙන්වන මේ දේශනාවේ කම්මපත වාර සම්මා දිට්ඨියේදී භික්ෂුන් වහන්සේලාට පෙන්වා වදාලා අකුසලයත් අකුසල මූලයත් හඳුනා ගන්න. අකුසල මූලය අකුසලය මොකද්ද අකුසල මූලය මොකද්ද කියලා හඳුනා ගැනීම සම්මා දිට්ඨියට ඉවහල් වෙනවා. කුසලය මොකද්ද කුසල මූලය මොකද්ද කියලා හඳුනා ගැනීම සම්මා දිට්ඨියට හේතු වෙනවා.
එහෙනම් යම් කෙනෙක් අකුසලයත් අකුසල මූලයත් හඳුනා ගන්නවා නම් මනවින් හඳුනා ගන්නවා නම් එය අවබෝධ කර ගන්නවා නම් ඒ වගේම කුසලයත් කුසල මූලයත් මොකද්ද කියලා මනවින් හඳුනා ගන්නවා නම් දේශනාවට අනුගතව හඳුනා ගන්නවා නම් එයා තුල පින්වත්නි සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. එපමණකින් සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඊතාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. එපමණකින් ඇවැත්නි ආර්ය ශ්‍රාවක තෙමේ සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා මේ දේශනාවෙදි සඳහන් කරනවා. පින්වත්නි මෙය දුකින් නිදහස් වීම පිණිස හේතු වෙනවා. ඒ වගේම සදාකාලික සැනසීම පිණිස හේතු වෙනවා. ධර්මය ක්‍රියාත්මක වීම පිණිස හේතු වෙනවා. නිර්වාණය සුවය පිණිස හේතු වෙනවා. මේ කාරණා 16න් කුමක් හෝ අවබෝධ කර ගැනීම තුල හඳුනා ගැනීම තුල ඔබට සම්මා දිට්ඨිය ඇති කර ගන්නට පුළුවන්. මේ කම්මපත වාර සම්මා දිට්ඨිය හඳුනාගෙන ඔබට ඒ සම්මා දිට්ඨියට යොමු වෙන්න මේ දේශනාව ඔබට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ චන්ද ගොවිපල බඹරගහ ඇල්ල ගම්පල පදිංචි ටී.ජී. ජයසිංහ උපාසක මහත්මයාත් ඒ වගේම බී.ඩී. දයාවති උපාසිකා මාතාව කියන දෙපළ විසින්. ඒ දෙපළගේ බලාපොරොත්තු බවට අරමුණු බවට පත් වෙන්නේ ටී.ජී. ජයසිංහ උපාසක මහත්මයාණන්ටත් ඒ වගේම බී.ඩී. දයාවති උපාසිකා මහත්මියටත් නිවන් සම්පත් ලැබීම පිණිස මේ කුසල ශක්තිය හේතු වේවා කියලා යතු ප්‍රාර්ථනා කරනවා. ඒ සේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා දැනට සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙව් රැකවරණින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. සියලු මියගිය ඥාති සමූහයාට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවාරෑ වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුව විරුවන් සියලු දෙනාටමත් ඒ වගේම ඒ වෙනුවෙන් කැප වෙලා ක්‍රියා කරන ආරක්ෂකංශේ සෞඛ්‍යංශේ ඒ වගේම රාජ්‍යංශේ සියලු දෙනාටමත් මේ ආශිර්වාදයක්ම වේවා. කොරෝනා රෝගයෙන් මියගිය ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. රටදය වෙනුවෙන් දිවිපිදූ සියලු ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත් මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන පූජ්‍යපාද මාලිගාවිල අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් දේශකයන් වහන්සේ වන අපටත් සියලු රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම ධර්ම ශ්‍රවණයට සහභාගී වූ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාද කරත්වා. දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා අපි
ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරූ ජයසිංහ උපාසක මහත්මයාණන්ටත් දයාවති උපාසිකා මාතාව ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් ඔබ අප සියලු දෙනාටමත් මෙලව සුවපත් වේවා පරලොව සුවපත් වේවා කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින්දෙන්නම් පියාණනේ සැනසේවා කියා. සාදු සාදු සාදු. සදැහැති සුපින්වතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් සජීවී සත්‍ධර්ම දේශනාව මේවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ වන කැලණිය වේවැල්තුව ශ්‍රී නාගරුක්කාරාම විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති කැලණිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය දෙහිපේ චන්දවිමල පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උතුම් ශාසනික කටයුතු වල නියැලෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නාදරං වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සත්‍ධර්ම දේශනාව සඳහා දපින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින්වත් පිරිස ප්‍රාර්ථනා කර ගන්නා වූ සිළුම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී රෝවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන බලාපොරොත්තු පෙරදැරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අද දවසේ මේ පැයට නියමිත උතුම් සජීවී සත්‍ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. මීළඟ පැයේදීත් මෙවැනි උතුම් සජීවී සත්‍ධර්ම දේශනාවකින් ඔබ හමු මේ බලාපොරොත්තු වෙන ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.